පිරුවානා පොත් වහන්සේ චූල පුස්තකය වචන 4ක්. මැටි වාදනයක් නිර්මාණය කරනකොට මූලින්ම කරන්නේ අපි සෙන්ටර් කරනවා කියලා කියන්නේ ඒකට. අපි මේ ඉන්න තැන ඉඳලා නැවත ආපස්සට යන්න ඕනි කියලා. දැන් ඉන්නේ 100 නම් අපි නැවත බිඳුවට යන්න ඕනි කියලා. ඕකම කියනව නෙමේද කියලා කියන්නකෝ මොහිදින් බෙග් මහත්තයා. එසේ සංවිධානයේ වෙච්ච මොහොතේම අර මැටිගුලිය චලන රහිත වෙනවා. ඒක කැරගෙනවා. හැබැයි කාටවත් පේන්නේ නැහැ කැරගෙනවා කියලා. කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න බෑ වහන්සේ කෙනෙක්. රයිට්. අන්නේ මොහොතේ තමයි අපි කියන්නේ oneness කියලා ඒකීය මනෝභාවය. බොදු ජන පුනරුද ව්‍යාපාරය ඒ වගේම VB ඉන්ටර්නැෂනල් ආයතනය වන්දනා.lk බඩවිය සාමූහිකව චූල පුස්තක පිරුවානා පොත් වහන්සේ නමක් නිර්මාණය කර තිබෙනවා. මේ පුස්තකය ජනගත කිරීමට මත්තෙන් පවත්වන ලබන විශේෂ සාකච්ඡාවක් සමග තමයි ඔබ මේ මොහොතේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද සාකච්ඡාවට අපත් සමග එකතු වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධර්මරතන ස්වාමීන් වහන්සේ. මම උන්වහන්සේව ගෞරවපූර්වක පිළිගන්නවා මේ සාකච්ඡාවට. ඒ වගේම මාස්ටර් පොට එහෙම නැත්නම් අපි මහා කුඹලා විදියට හඳුන්වන අජිත් පෙරේරා මහත්මයාත් අද සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙනවා. ස්වාමීන් වහන්සේ මේ පිරුවානා පොත් වහන්සේගේ අතීතය කොහොමද? ඓතිහාසික විකාශනය කොහොමද? තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඒ වගේම විමුක්ති මහත්මයාට හරි සන්තෝෂයි අද දවසේ මේ මාතෘකාව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පමණක් නෙවෙයි අපේ රටට බොහොම ලොකු සම්පතක් වෙච්ච අපේ අජිත් පෙරේරා මැතිතුමා සමග සාකච්ඡා කරන්න ලැබීම ගැන. එතුමා හොඳට ඉංග්‍රීසි දන්න නිවැරදි සිංහලෙන් කතා කරන ලංකාවේ විශිෂ්ටයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ සතුට පළවෙනින් ප්‍රකාශ කරන්න ඕන. ශ්‍රී ලංකාවේ මේ බොදු ජන පුනරුද ව්‍යාපාරයක් හැටියට වැඩසටහනක් හැටියට ලාංකේය බෞද්ධ සංස්කෘතියට යම්කිසි එකතුවක් කරන්න තරුණ කණ්ඩායමක් එකට එකතු වෙලා කරන මේ සත් ක්‍රියාවලිය ඉතාමත්ම ඉහළින් අගය කරනවා. තුනුරුවන් සරණින් ඒ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පමණක් නෙවෙයි ඉදිරියටත් මේ සඳහා සහාය සහභාගීත්වය දක්වන්න මගේ කැමැත්ත පළ කරනවා. පිරුවානා පොත් වහන්සේ චූල පුස්තකය වචන 4ක්. චූල කියලා කියන්නේ පාලියෙන් චුල්ල චූල, සිංහලෙන් සුළු කියන්නේ ප්‍රමාණයෙන් හා ඝනත්වයෙන් කුඩා. ගුණත්වයෙන් කුඩා නෙමෙයි. ගුණයෙන් කුඩා කියලා කියන එක නෙමෙයි. ඝනත්වයෙන් ප්‍රමාණයෙන් සහ හැඩයෙන් තමයි කුඩා වෙන එකට තමයි චුල්ල නැත්තම් චූල කියලා කියන්නේ. පාලියේ ඕන තරම් චුල්ල චූල කියන එක පාවිච්චි වෙලා තියෙනවා. සූත්‍ර දෙකක් එක වගේම නම් මහා සහ චූල කියලා දෙකකට බෙදෙනවා. මහා වංශය සහ චූල වංශය. ඒතර එකම වංශ කතාව. හැබැයි ඒකේ පොඩි කොටස චූල. පස්සු පොඩි ප්‍රමාණයෙන් කුඩා කියන එක මිසක් චූල කියලා කියන එකේ අගයෙන් කුඩා කියලා කියන එක කොහෙත්ම නැහැ. ඒකට හේතුව හුඟක් කුඩා දේවල් අගයෙන් අඩු නැහැ. ඒක නිසා ඊළඟට පුස්තකය කියලා කියන්නේ පොත කියලා කියන එකයි. පොතේ පොඩි එකට හරිනම් කියන්නේ පුස්තිකා කියලා. එන book and booklet, leaf and leaflet කියන්නේ යම්සේද ඒ වගේ පුස්තක පුස්තිකා කායන්න දාපු ගමම සංස්කෘතේ පාලියේ සිංහලයේ අග්ගිස්සට කුඩා වෙනවා. දැන් නදී කියලා කියන්නේ ගඟනේ. නදීකා කියලා කියන්නේ ඇල. නදීකා කියලා වචනයකුත් තියෙනවා. නමකුත්. අපි හිතමු නාල කියලා. නාල කියන්නේ බටේ. ලොකු එකට තමයි නාලය කියන්නේ. නාලිකා කියලා කියන්නේ කුඩා බටේ. ආන් ඒ වගේ කයන්න දාන්නේ කුඩා කරන්නේ. ඒතර පුස්තක කියන්නේ ලොකු එකට, පුස්තිකා කියලා කියන්නේ පොඩි එකට. හැබැයි ඒකත් ගුණත්වයෙන් අඩු නෙමෙයි, ඝනත්වයෙන් අඩු කියලා කියන එකයි. එතකොට පිරුවානා පොත් වහන්සේ. මේක නම් ටිකක් දිග කතා කරන්න ඕන. එකක් විමුක්ති පිරුවහන කියලා කියන වචනේ තේරුම මොකද්ද? අපි ගාව තියෙනවා කියනවා, කියවනවා, වනපොත් කරනවා, ගායනා කරනවා, සජ්ජායනා කරනවා, පිරුවහනවා කියලා වචන 6ක්. දැන් කියවනවා කියන්නේ reading, just reading.
හැබැයි දැන් ළමයි පොත් කියවන්නේ නෑනේ දැන්. දැන් ළමයි මොකක්ද ඒකට සිංහල ඉංග්‍රීසියෙන් කියන්නේ reading books කියලා. ඒකට reading නෙමෙයි. looking at books. the watching books ද මන් දන්නේ වෙලාවකට. පොත් බලනවා. පොත් බලනවා. කියවනවා නෙමෙයි. පොත් කියවනවා නම් reading books. හැබැයි තාලයකට කියවනවා නම් reading නෙමෙයි. ඒකට කියන්නේ singing, ගායනා කරන. තාලෙම තව විශේෂ තාලයකින් කියනවා නම් singing නෙමෙයි, chanting. ඒකට සිංහලෙන් කියන්නේ සජ්ජායනා කරනවා. ඒත් වෙනම තාලයකින් කියනවා නම් ඒකට කියන්නේ පිරුවහනවා කියලා. සිංහලෙන්. දැන් මොකද්ද මේ තාල? Singing songs but chanting pirit. Nobody can chant songs and nobody can sing pirit. එක දෙකක්. වෙනස තමයි sing කරනකොට, ගායනා කරනකොට එහි එන ලය, තාලය ආකර්ශනීය වන්නේ කිසියම් ආකාරයක ලෝකෝත්තර භාවයකට නෙමෙයි ලෞකික භාවයකට. ඇඟ නටවන, සිත නලවන, ගත කලඹන ස්වභාවයකින් තමයි මේ සිං කරනකොට නැත්තම් ගායනා කරනකොට. සජ්ජායනාවේදී තාලය ඒක නෙවෙයි. ඒතර පිරුවහනා කියලා කියන්නේම ඒටත් වඩා වෙනස් තාලයකට. දැන් අජිත් මහත්තයා ඇත්තම කිව්වොත් එහෙම මේක කියලා පෙන්වන්න නැතුව තේරුම් කරවන්න බැහැ. ඒක නිසා දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමය කියන්නේ රීඩින්, කියවනවා. පිරුවහනවා කියලා කියන්නේ ඒක නෙමෙයි. පිරුවහනවා කියලා කියන එක විශේෂ ප්‍රබන්ධයක්. ඒකට කියනවා වෘත්ත ගන්ධි ශෛලිය කියලා. ඒ වෘත්ත ගන්ධි ශෛලියෙහිදී පද්‍යයක් නෙමෙයි ගද්‍යයක්. ඒ කියන්නේ වර්ස් ටයිප් නෙමෙයි ප්‍රෝස් ටයිප්. හැබැයි ප්‍රෝස් ටයිප් වුණාට ගද්‍යයක් වුණාට තාලයකට කියවන්න පුළුවන්. ඒක මෙහෙ වගේ. ඒ අටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි අප මහ බෝසතාණන් වහන්සේ ලෙහෙන කුලයෙහි ඉපිද. පොතේ ගුරු මතක් වෙනවා. ඒ තමයි පිරුවහනා ස්වභාවය. සජ්ජායනා ස්වභාවයයි පිරුවහනා ස්වභාවයයි සාමාන්‍යයෙන් ගොඩක් ළඟ සමීපස්ත භාවයක් තියෙනවා. දැන් ඒක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමුකෝ ඔන්න බුද්ධං සරණං ගච්ඡාමි. අපි කියවනවයි reading. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන එක ඔබ පන්සිල් ගන්නකොට මම පන්සිල් දෙනකොට නොදන්නා ඇස් දෙකට නොපෙනෙන කණින් පමණක් අසනා ශ්‍රී ලාංකිකයෙකුට දැනෙන දේ. හිතලා මෙන්න මෙහෙම කිව්වොත් ඔබ මට කියන්න එකම වාක්‍යය බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන පාළි එකම වාක්‍යය දෙවිධයකට මම කියනවා. ඔබ මට කියන්න ඉස්සෙල්ලා කිව්වේ කවුද ඊගාවට කිව්වේ කවුද කියලා. මං හඬ නංවන විදිහට අනුකරණයක් මේක. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. දැන් එකම වාක්‍ය දෙවිධයක්. මේක මේ සංස්කෘතික સંદર્ભය ඇතුලේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ සංස්කෘතික સંદર્ભයෙන් පිට අපේ අජිත් පෙරේරා මහත්තයා වැඩි කාලයක් ජීවත් වෙච්ච ඇමරිකානුවෙකුට කිව්වොත් බෑ. මේ සංස්කෘතික સંદર્ભය ඇතුලේ තේරුම් ගන්න පුළුවන්. කවුද ඉස්සර වෙලාම කියන්නේ? ආපුදුරු. ඊළඟට කවුද කියන්නේ? ගිහියා. කොහොමද දන්නේ? අර සංස්කෘතික විඤ්ඤාණය. එතකොට ඔබ මට කියන්නකෝ ඔය බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඉස්සෙල්ලා මං රීඩින් ටයිප් එකට කිව්වා. ඊගාවට හාමුදුරුවෝ කියන විදිහට කිව්වා, ගිහියා කියන විදිහට කිව්වා. ඕකම කියනව නෙමේද කියලා කියන්නකෝ මොහිදින් බෙග් මහත්තයා ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ එම විට පවසනු මොවින් ඔබේ කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒක සිංගින් ටෝන් එක. එතන පිරුවහණය කියලා කියන්නේ වෙන එකක්. වහන්සේ කියලා කියන වචනයට දැන් අපි යමු.
එච්චර විතරයි විග්‍රහ කරන්නේ. වහන්සේ කියන වචනේ සාමාන්‍යයෙන් සිංහලයේ තියෙන වචනයක් nobody can translate it into any language. කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න බෑ වහන්සේ කියන එක. දැන් බුදු පියාණන් වහන්සේ මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? The Lord Buddha. The Lord Buddha කියලා කියන එක ගහට කියන්න පුළුවන්ද? බෝධීන් වහන්සේ the Lord Bodhi tree කියන්න බෑ. එහෙනම් Lord කියන්නේ වහන්සේ නෙමෙයි. එහෙම වචනයක් අපේ තියෙනවා. සිංහලයේ තියෙනවා පරිවර්තනය කළ නොහැකි වචන. සිංහල නෙමෙයි කොයි භාෂාවෙත් තියෙනවා පරිවර්තනය කළ නොහැකි. එතකොට මේ වහන්සේ කියන වචනේ සාමාන්‍යයෙන් සරල සාමාන්‍ය වශයෙන් ගත්තාම පාවිච්චි වෙන්නේම ප්‍රාණවාචී පදවල පණ තියෙනවා. රහතන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ, භික්ෂූන් වහන්සේ, මෙහෙණින් වහන්සේ. නමුත් අපේ හැමෝටම දැන් ශ්‍රීමා බෝධීන් වහන්සේ අන්න හරි. එහෙම නොවෙන අප්‍රාණවාචී වලට ලංකාවේ අපි පාවිච්චි කරන වචනයක් ප්‍රාණවාචී වචනයක් වහන්සේ. ශ්‍රීමා බෝධීන් වහන්සේ. එතකොට දලදා වහන්සේ, කරඬුන් වහන්සේ, චෛත්‍යරාජයන් වහන්සේ, කොත් වහන්සේ කියලා. ඒ කොච්චර පාවිච්චි කළා. හැබැයි අපි පාවිච්චි කරන්නේ කවදාක්වත් වැරදිලාවත් බණමඩු වහන්සේ, ආවාස වහන්සේ, වහල වහන්සේ කියන්නේ. ඒක අජිත් මහත්තයා සංස්කෘතික විඥානයේ තියෙන එකක්. බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරපු එකක් එක්ක සම්බන්ධයෙන් විතරයි වාහන වහන්සේ, වෙසල් වහන්සේ, ප්‍රිමියෝ වහන්සේ කියන්නේ. කොච්චර ලොකු හාමුදුරුවෝ කෙනෙක් වැඩියත් ඒක තමයි සංස්කෘතික විඥානය. දැන් මේ වහන්සේ කියන වචනේ ඔච්චර ඔහොම කියලා තියෙද්දි පොත් දෙකකට විතරයි වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. පොත් දෙකම බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි. ඒක විශේෂයි. මුළු සමස්ත ලංකාවෙම පොත් දෙකකට විතරයි කියන්නේ. එකක් පිරුවාණා පොත් වහන්සේ, අනිත් එක ජාතක පොත් වහන්සේ. අපි අහනවාද මජ්ක්‍ධිම නිකාය වහන්සේ කියලා? වචනයක් ධම්මපද වහන්සේ කියලා. සංයුක්ත නිකාය වහන්සේ කියලා. ත්‍රිපිටක පොත් වහන්සේලා කියලා එහෙම කියන වෙලාවල් නැත්තේ. දැන් ඇයි මම කියන්නේ මේ පොත් දෙකම බුදුහාමුදුරන්ගේ නෙමෙයි කියලා? ජාතක පොත් වහන්සේ කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ජාතක ගාථා. ගාථාවලට ලියාපු කොමෙන්ටරි අට කතා තමයි ජාතක අට කතා. ඒකත් පාලියෙන්. ඒවා ලිව්වේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අනුරාධපුරයේදී. මේ ජාතක අට කතාව සිංහලට පරිවර්තනය කරන්නේ කුරුණෑගල යුගයේදී. අන්න සිංහලට කුරුණෑගල යුගයේදී පරිවර්තනය කරපු පොතට කියනවා ජාතක පොත් වහන්සේ. පිරුවාණා පොත් වහන්සේ කියලා කියන්නේ ත්‍රිපිටකයේ තැන තැන තියෙන ආශීර්පූර්වක ප්‍රකාශ එකතු කරලා ලංකාවේ සංස්කරණය කරලා අතිදීර්ඝ කාලයක් සංස්කරණය කරනු ලැබ මහනුවර යුගයේදී සංස්කරණය නිමා කළ කෘතියක්. එතකොට මේ දෙකට විතරක් ඇයි වහන්සේ කියන්නේ? මේ දෙක තමයි විමුක්ති. ජාතක පොත් වහන්සේ තමයි ලංකාවේ සිංහල සාහිත්‍යයේ හැටි. පිරුවාණා පොත් වහන්සේ තමයි ලංකාවේ සිංහල සංස්කෘතිය හැටි. එහෙනම් ලංකාවේ සිංහල සාහිත්‍යය හදපු නිසා, ලංකාවේ සිංහල සංස්කෘතිය හදපු නිසා මිනිස්සු මේ පොත් දෙක වඩම්මන්නේ බිමට පාවාද දාන. ඉහට උඩුවියන් බැදලා සුදු රෙදි තියාද. ඒ දෙකට විතරක් වහන්සේ කියන්නේ ඒක නිසා. මේ කතා කරන්නේ පිරුවාණා පොත් වහන්සේ ගැන. අජිත් පෙර මහත්මයා මට කියන්න හොඳ මේ විශේෂ මංජුෂාව නිර්මාණය වීම පසුබිම කොහොමද? ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. විමුක්ති දැන් මම මෙතෙන්ට එනකොට මේක ගැන කියන්න හිටපු දෙයට වඩා වෙනස් දෙයක් තමයි මගේ ඔළුවේ තියෙන්නේ. විශේෂයෙන්ම මේක හදන්න හේතු වෙච්ච කාරණාව බෞද්ධ පසුබිමක තියලා අපේ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරා. ඒකේ මේක හදනකොටම මේ නිර්මාණය කරනකොටම මේකට පසුබිම් වෙච්ච හේතු කාරණා ටිකක් තිබුණා.
මේක නිර්මාණය කරන්න ආරම්භ කරන්න එක්තරා වකවානුවක මේ වකවානුව මේ වකවානුව මේ බිම මේ මිනිස්සු මේ දේශපාලනය සමස්ත ලෝකය ඒක ඇතුළේ තමයි මේක නිර්මාණය කරන්නේ. ඒක ඇතුළේ තමයි මේ සංකල්පය බිහි වෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේ මොහොත කියන්නේ ලෝකයටම ඉලක්ක ගැලවිලා ගිය ඉලක්ක රහිත වකවානුවක තමයි මේ ලෝකයේ ඉන්නේ. මේ දක්වාම මේ ලෝකයට කිසියම් ඉලක්කයක් තිබුණා නම් මෙතන ඉඳලා මෙතනට ලෝකය යනවා කියලා. හැබැයි දැන් ඒ ඉලක්කය නැහැ. ඉලක්කය ලෝකෙත් නෑ අපේ රටක් විදිහට අපිටත් නැහැ. right. එතකොට විශ්වයට මුළු මහත් ලෝකයටම ඉලක්ක ගැලවිලා තියෙනවා. නව ඉලක්ක හොයාගන්න වෙලා තියෙනවා. නව ඉලක්ක. මම කියන්නේ නව උපකරණ අලුත් tools set එකක් ලෝකයට ඕන වෙලා තියෙනවා. right. එහෙම හිතද්දි තමයි අපේ රටට සාපේක්ෂව මම කල්පනා කරා අපිට ඉලක්කයක් ඕනේ කියලා. අපිට ඉස්සරහා තියාගන්න ඉලක්කයක් ඕනේ කියලා. අපිට සිම්බල් එකක් ඕනේ කියලා අපිට ඉස්සරහා තියාගන්න. right. එහෙම නැතුව මොකක් හරි දෙයක් තියාගෙන උදේ හවා වන්දනාමාන කරලා මහා දේවල් අපේක්ෂා කරන ධන ධාන්‍ය අපේක්ෂා කරන ලෙඩ රෝග වලට සුව වෙන්න දරුවන්ට අධ්‍යාපනයට හරියන්න එහෙම ඉලක්කයක් නෙමෙයි. එහෙම සිම්බල් එකක් නෙමෙයි අපිට ඕන කරලා තිබිච්ච. මොකද එහෙම සිම්බල් එකක් අපේ ජනතාවට දීලා ජනතාව ඒ ඉලක්කය කරා අරගෙන යන්න ඕනි කියලා විශ්වාස කරා. අනේ මෙතනදී තමයි මම කුඹලෙක්. මගේ වෘත්තිය මැටි බඩු හදන එක. ඔබතුමා හඳුන්වන්නේ මහ කුඹල විදියට. ඔව්. right. එතකොට මම කල්පනා කරා පසුගිය වකවානුව පුරාම අපේ මමත් මගේ දියණියත් විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පිනියක් මේ සංවාදයක් තිබුණා මේ පිළිබඳව මේ ඒකීය මනෝභාවය කියලා වන්නස් කියලා සංකල්පයක් ගැන මේ ඒ කියන්නේ අපි මේ ඉන්න තැන ඉඳලා නැවත ආපස්සට යන්න ඕනි කියලා. දැන් ඉන්නේ 100 නම් අපි නැවත බිඳුවට යන්න ඕනි කියලා. මේ 100 ඉඳලා එතනින් ඉදිරියට යන්න අවුලක් තමයි නිර්මාණය වෙන්නේ. දැන් ආපහු බිඳුවට ගේන්න ඕනේ. බිඳුවට ගෙනල්ලා එතන ඉඳලා මේක ඉදි කරන්න ඕනේ. ලස්සන මල් බඳුනක් ඉදි කරනවා වගේ එතන ඉඳලා මේක ඉදි කරන්න ඕනේ. අපේ රට ඉදි කරන්න ඕනේ කියලා. මැටි වාදනයක් නිර්මාණය කරනවා. මැටි වාදනයක් නිර්මාණය කරනකොට මූලින්ම කරන්නේ අපි සෙන්ටර් කරනවා කියලා කියන්නේ ඒකට. සෙන්ටරින් කියන්නේ. ඒතකොට සෙන්ටර් කරනකොට මැටි ගුලියක් අපි අතර ගන්නකොට මැටි ගුලියේ තියෙන CA. ඒ කියන්නේ ඒකේ අවදිමත්, ඒකේ පාටිකල්ස් අවදිමත්. එක අතට තියෙන්නේ. ඒකේ තද තැන් තියෙනවා, බුරුල් තැන් තියෙනවා, ගැටිති එක දේවල් තියෙනවා. ඒකට සෙන්ටරින් කියන ක්‍රියාවලියදී අපි කරන්නේ අර ගැටිති අවිධිමත් පාටිකල්ස් ඒව ඔක්කොම නිශ්චිත එක විදිහකට arrange කරගන්නවා. එක විදිහකට එක order එකකට එක pattern එකකට සියලුම අංශු සංවිධානය කරගන්නවා. right. එසේ සංවිධානය වෙච්ච මොහොතේම අර මැටි ගුලිය චලන රහිත වෙනවා. ඒක කැරගෙනවා. හැබැයි කාටවත් පේන්නේ නැහැ කැරගෙනවා කියලා. කාටවත් පේන්නේ නැහැ විමුක්තිය ඒක කැරගෙනවා කියලා. right. අන්න ඒ මොහොතේ තමයි අපි කියන්නේ oneness කියලා ඒකීය මනෝභාවය. right. ඒක අපේ රටේ සියලු මිනිසුන් මෙන්න මේ oneness කියන ඒකීය මනෝභාවයකට ගේනවා. එසේ ඒකීය මනෝභාවයකට ගෙනීම සඳහා අපේ මිනිසුන්ට සිම්බල් එකක් ඕනේ. අපේ මිනිසුන්ට සලකුණක් ඕනේ. එහෙම සලකුණක් හොයනකොට මොකද්ද මේ සලකුණ කියලා කල්පනා කරනකොට අපි හැමෝටම මේ ඉපදිච්ච හැම මිනිහෙකුටම යම්තන් ඇහැපෙනෙන හැම මිනිහෙකුටම පොදු දැනෙන සලකුණක් මොකද්ද කියලා බැලුවාම ස්තූපය තමයි. මේ බෞද්ධ ස්තූපය තමයි අපි හැමෝටම දැනෙන නිවන හැඩය වුණේ. බෞද්ධ ස්තූපයක් දැක්කම නටන්න හිතෙන්නේ නැහැ නේ කාටවත්.
බෞද්ධ ස්තූපයක් දැක්කහම කලකෝලහල කරන්න හිතෙන්නේ නැහැ නේ කාටවත්. නේ බෞද්ධ ස්තූපයක් දැක්කහම වෙන හැඟීම් මුකුත් එන්නේ නැහැ නේ. නේ බෞද්ධ ස්තූපය කියන්නේ නිවන තැන. නිවීම නිවන තැන. සංවරය සාමය මේ ඔක්කොම ගේන්න සලකුණක් තියෙනවා නම් මං හිතන්නේ ස්තූපය තමයි සල. ඒතත් එක්කම ඒ සලකුණ මේබි මේ උපන් සෑම මිනිසෙකුට වඩාත්ම කිට්ටු හුරු සලකුණ. මේ නිසා තමයි මම කල්පනා කරා ස්තූපය නිර්මාණය කරන්න ඕනේ නැවතත් කියලා වෙලා. හැබැයි එහෙම නිර්මාණය කරනකොට මම කල්පනා කරා ඒක විශ්වීය වෙන්න ඕනේ. මේ විශ්වය පවතිනකන් තියෙන දෙයක් වෙන්න ඕනේ ඒක. ඒක ප්ලාස්ටික් කෑල්ලකින්, ලී කෑල්ලකින් මොනවත් කියලා හරියන්නේ නැහැ. කළු ගලක් ගත්තත් ඩිකොම්පෝස් වෙනවා. දිරාපත් වෙනවා. right? මන් දන්න විදිහට මේ මැටීරියල් එක tiniest particle එකට කුඩු කරලා දැම්මා. නැවත වෙනස් වෙන්නේ නැහැ. මේ විශ්වයේ පවතින තුරුම මේක තියෙවි. එතකොට මේ හැඩය විසින් මේ සමාජය තුළට ඉදිරිපත් කරන මතය සංකල්පය මේ විශ්වයේ පවතිනකන් තියෙන්න ඕනේ. මොකද ඒ සංකල්පය විසින් මේ විශ්වයේ පැවැත්ම දසලක්ෂ වාරයකින් වැඩි කරාවි. මොකද මේ සිම්බල් එක ඉස්සරහා තියාගෙන ඉන්න මිනිස්සු මේක තමුන්ගේ ඉලක්කය කරගත්තු මිනිස්සු විසින් මිහි මත පැවැත්මට හානි කර කිසිම දෙයක් කරන්නේ. මිහි මත පැවැත්මට හානි කරන කිසිම දෙයක් කරන්නේ. රැකියාව, විනෝදය කුමන හේතුවක් මත හෝ කුමන හෝ ක්‍රියාවලියක යෙදෙනවා නම් ඒ ක්‍රියාවලියේ අවසාන අපේක්ෂාව ප්‍රතිඵලය සියලු මිහි මත ජීවීන්ගේ සජීවී අජීවී සියලු ද්‍රව්‍යයන්ගේ පැවැත්ම ස්ථාවර කිරීම. ඒ නිසා මේක සුවිශේෂයි. මේ හාමුදුරුවනේ මේ අපේ ස්වාමීන් වහන්සේ කියපු විදියට right මේක තමයි ඉලක්කය. මේ ජාතියේ ඉලක්කය. right මේ ඉලක්කය හැම ගෙදරකම තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරා. එහෙම නැතුව අපි දන්නවා බොහෝ ආගමික ලාංඡන ආගමික උපකරණ ඒ වගේ දේවල් මෙතෙක්කල් අපේ සමාජයේ භාවිතා වෙන්නේ නොපෙනෙන දේවල් බලාගෙන ප්‍රාර්ථනා කරන්න. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ලෙඩ දුක් වලට පිහිට හොයාගෙන වෙන දේවල් වලට. හැබැයි මේ සියලු දේවල් වලට විසඳුම බුදුන් වහන්සේ කිව්ව විදිහටම මිනිස්සයා තමයි ලොකු. මේ සියල්ලම හොඳ හෝ නරක කරන්න පුළුවන් අපිට. මේක තවතිසාවක් කරන්නත් පුළුවන්, මේක නරක ආදියක් කරන්නත් පුළුවන් අපිට. අපි තමයි බලවත්. හැබැයි අපිට උනේ මොකද්ද? අපිට ඉලක්කය නැති වුණා. අපිට දීපු ඉලක්ක අතහැරියා අපි. අපිට දීපු ඉලක්ක අතහැරලා වෙන ඉලක්ක වලට ගියා. දැන් මම හිතන්නේ මේ තරුණ කණ්ඩායමේ උවමනාව right මේ ව්‍යාපාරයේ පදනම තමයි ශ්‍රී ලාංකික ජනතාවට නැවත ඉලක්කයක් නිර්මාණය කර දීම, නැවත අරමුණක් කරා යොමු කිරීමට. ඒ සඳහා තමයි අපි කල්පනා කරේ ගෙදර වාහනේද තමුන් ඉන්න හැම තැනකම දකින්න මේ ඉලක්කය තියෙන්න ඕනේ කියලා. ඒ ඉලක්කය විසින් ප්‍රාර්ථනා වෙනුවට නව ජවයක් අරන් දේවි අපේ මිනිස්සුන්ට. ප්‍රාර්ථනා කරලා බලාගෙන ඉන්නවා වෙනුවට ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන ජවයේ ශක්තිය අරන් දෙයි කියලා. එහෙම හිතමින් තමයි මේ ස්තූපය නිර්මාණය කළේ. අජිත් පෙරේර මහත්මයා හරි පූර්වට මේ මංජුසාව නිර්මාණය කිරීමේ පසුබිම සාකච්ඡා කර අපිත් එක්ක බෙදාගත්ත අදහස්. ඉතින් මම කැමති අපේ ඉඳුරාගාර ධම්මරත්න හාමුදුරුවන්ගෙන් විමසන්න පිරුවාන පොත් වහන්සේ බෞද්ධයන්ගේ පූජනීය ධර්ම ග්‍රන්ථයක් වෙන්නේ කොහොමද? ඒ වගේම කොහොමද දෛනික ජීවිතය තුළ බෞද්ධයන්ගේ පිරුවාන පොත් වහන්සේ වැදගත් සාධකයක් වෙන්නේ? ඔව් විමුක්ති මේක චුට්ටක්
සංශෝධනය කරන්න. පිරුවානා පොත් වහන්සේ බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථයක් නෙවෙයි. ඕනෑම ආගමක ඕනෑම ආගමක සංයුතියක් තියෙනවා, සමාන සංයුතියක්. ආගමකම ඒ සංයුතිය අංග ලක්ෂණ තමයි හැම ආගමකම තියෙන ශාන්ති කර්ම. ශාන්ති කර්ම ඉන්කැන්ටේෂන්ස්. ශාන්ති කර්ම හැම ආගමකම තියෙනවා ආචාර ධර්ම, එතික්ස්. හැම ආගමකම තියෙනවා ඉතිහාසයක්, හිස්ටරි. හැම ආගමකම තියෙනවා සාහිත්‍යයක්, ලිටරේචර්, ක්‍රියේෂන්ස්, ආර්ට්, සාහිත්‍ය. හැම ආගමකම තියෙනවා ධර්මකාර. මේ පහ සමහර එකක එකක් ලොකුයි, එකක් කුඩායි. සමහර එකක කුඩා එක, සමහර එකක ලොකුයි. එතකොට ශාන්ති කර්ම කියලා කියන්නේ සෙත්, අයිහලෞකික, ඒ කියන්නේ ඉහලෝක, ඒ කියන්නේ මේ ලෝකයේ යහපත උදෙසා සෙත් කරන්න. දැන් good morning කියන්නේ, good afternoon කියන්නේ. සෙත් කරනවා, ප්‍රාර්ථනා කරනවා, මතුරනවා, පූද පූජා පවත්වනවා. ඒවා ශාන්ති කර්ම. ඒවා කවදාවත් නිවන සඳහා උපයෝගී වෙන්නේ නැහැ. ඒවා සංස්කෘතිය සඳහා තියෙනවා. ඒක කතෝලික ආගමෙත් තියෙනවා, ඉස්ලාම ආගමෙත් තියෙනවා, බෞද්ධ ආගමෙත් තියෙනවා, හින්දු ආගමෙත් ගොඩාක් තියෙනවා. ගොඩාක් තියෙනවා හින්දු ආගම. සංස්කෘතිය ශාන්ති කර්ම. ඊගාවට තියෙන්නේ ආචාර ධර්ම, එතික්ස්. ආචාර ධර්ම කියන්නේ හොඳ නරක. එහෙම ඒවා බුද්ධ ආගමේ නැද්ද උන? හින්දු ආගමේ නැද්ද? උනත. කතෝලික ආගමේ නැද්ද? උනත. ඉස්ලාම ආගමේ නැද්ද? තියෙනවා. හොඳ සහ නරක. එතකොට හැම ආගමකම උගන්වන්නේ හොඳ සහ නරක, නරක නොකිරීමය, හොඳ කිරීමය කියලා කියන්න බෑ. ඇයි දන්නවද? ඒක ආගමේ පහෙන් එකක්. හැම ආගමක්ම ඒ හින්දා සමාන වෙන්නේ නැහැ. හැබැයි ඒ කොටස සමහර ඒවා සමානයි. නමුත් ශාන්ති කර්ම ගත්තාම සමාන නේ. බුද්ධ පූජාවත පිළිවෙල දෙකක්. තුන තමයි ඉතිහාස. ඉතිහාස කියන්නේ අලුත් වෙන එකක්. ඉතිහාසයේ පරණ එකක් නෙමෙයි. ඉතිහාසයේ පරණ එක අලුත් කරගන්න. සාහිත්‍යය කියලා කියන්නේ වෙන එකක්. සාහිත්‍යය කියලා කියන්නේ කලාවක්. ඒකේ චිත්‍ර තියෙන්න පුළුවන්, මූර්ති තියෙන්න පුළුවන්, කැටයන් තියෙන්න පුළුවන්, නිර්මාණ තියෙන්න පුළුවන්, වෙන දේවල් තියෙන්න පුළුවන්, පොත තියෙන්න පුළුවන්, කවි ගායනා, චිත්‍රපටි තියෙන්න පුළුවන්. ඒ සාහිත්‍ය. සාහිත්‍යයත් ආගම නෙමෙයි. ආගමෙන් පහෙන් එකක්. ඉතිහාසයත් ආගම නෙමෙයි. ආගමෙන් පහෙන් එකක්. ඒතර ශාන්ති කර්මත් ආගම නෙමෙයි, ආගමෙන් පහෙන් එකක්. ආචාර ධර්මත් ආගම නෙමෙයි, ආගමෙන් පහෙන් එකක්. ධර්ම කාරණා අපිට සාපේක්ෂව ගත්තොත් එහෙම පටිච්චසමුප්පාදේ, කර්මයේ, පුනර්භවයේ ආදී පිටයි ගාම්භීර ධර්මපර්යායන් අභිධර්මවල. මේ පහම එක වුණාම තමයි විමුක්ති ඇත්තටම සංස්කෘතික ආගමක් කියලා. එහෙම නොවුනොත් දැන් බලන්නකො කාල් මාක්ස් ධර්මයක් තියෙනවා, ආගමක්. ඇයි? සාහිත්‍යයක් තියෙනවා, ඉතිහාසයක් තියෙනවා, ශාන්ති කර්මනේ ආචාර ධර්ම. ආචාර ධර්ම තුනත් ශාන්ති කර්ම. ඒ නිසා ආගමක ව්‍යූහයක් ඇතුළට කිසියම් දේශනාවක් ආවහම විතරයි ආගමක් බවට පත් වෙන්නේ. ඒකයි මම කිව්වේ එකක් ලොකුයි, සමහර එකක් කුඩායි, සමහර එකක කුඩා එකක් ලොකු වෙන්න පුළුවන්. පිරුවානා පොත් වහන්සේ වන්දනා කිරීම, චෛත්‍යරාජයන් වහන්සේලා වන්දනා කිරීම අයිති වෙන්නේ සෞන්දර්යාත්මක සාහිත්‍ය කාරණාවකට සහ මේ ශාන්ති කර්ම ධර්ම. හැබැයි මේකේ ඇතුලේ තියෙනවා දැවැන්තව කතා කරන්න පුළුවන් ගැඹුරක්. මම එකක් විතරක් කියන්නේ වෙලාවෙ හැටියට. මම ගියා ඊජිප්තුවේ. ඊජිප්තුවේ ඉතින් අපිට දන්නවනේ හොඳටම පිරමීඩ් වලට ගොඩ වෙන්න බෑ, රින්ගන්න පුළුවන්. මම පිරමීඩේට රිංගුවා. මෙහෙම රින්ගන්න තියෙන්නේ බඩගගා, නැගිටලා යන්න බෑ කෙලින්. එන්නත් ඕනේ බඩගගා ආපස්සට. රිංගල ගිහින් බලාපුවහම විශාල හිස්සාලා. කිසි දෙයක් නෑ. වාඩිය ගඳයි ජීවිල්ලයි හැර. ඉතින් ඒක බලලා අපහුවා. එනගම මට කල්පනා වුණා මෙහෙම.
ඊජිප්තුවේ මිනිස්සු මුත්සා විශාල වැඩක් කරලා තියෙන්නේ මොකක් තියන්නද? ඇඟක් තියන්න. ලංකාවේ 30000කට අධික වැව් තියෙනවා, 10000කට අධික චෛත්‍ය තියෙනවා. එක චෛත්‍ය රාජන් වහන්සේ නමක් ඇතුළේවත් මිනිස් ඇඟක් මේ වර්ග කිලෝමීටර් 65632ක බිම හිටපු ඉතිහාසයේ මිනිසා හිතුව විදිහ වෙනස්. මොකද්ද වෙනස? ටූටන් කාමන් රජ්ජුරුවන්ගේවත් නෙෆටාරි දේවියගේවත් ඇඟක් ඊළඟට කවදා හරි දවසක නැවත සැරයක් උත්පත්තිය නොලබා පවත්වාගෙන යනවායි කියලා හිටපු මිසර චින්තනයට වඩා අපි ගාව තිබුණු චින්තනයේ වෙනසක් තියෙනවා. ඇඟ වනාහි දමායා යුත්තක් මිස පිදිය යුත්තක් නෙවෙයි. ඇඟ තියෙන අවුරුදු 100කට අඩු කාලයක්. ඒ තියෙන එක ඊට පස්සේ මැරෙනවා. මැරුණාට පස්සේ ගිහින් වෙන කොහේ හරි ඉපදුනාට පස්සේ වෙන ඇඟක්. එහෙනම් මේ ඇඟේ සිට මේ ඇඟට යන විඥාණය සංවර්ධනය කරගන්න එක වටිනවා මේ ඇඟ ගැන ඉදිකිරීම කරනවට වඩා. දහසක් සෑ රදුන් හම්බ වුණත් ඒ කිසි සෑයක් යට මිනිස් ඇඟක් නැත්තේ ඒකයි. තියනවා නම් ඇටයක් හරි බුදුහාමුදුරන්ගේ විතරයි. එතකොට ඒ හැඩයි මේ හැඩයි අතර වෙනස මං කියන්නේ. ඔබට හැකිනම් කැමරාව අරගෙන ඇවිදිලි හරියට මේ පොත් වහන්සේගේ උඩම තියෙන න්‍යෂ්ටියෙහි කැමරාව උඩ සිට මෙහෙම පාතට හරවලා මධ්‍ය ලක්ෂයට න්‍යෂ්ටිගත කරලා ફોකස් කරලා ෆොටෝ එකක් ගැහුවොත් එහෙම වැටෙන්නේ මොන පින්තූරෙද? වැටෙන්නේ මැද්දේ තිතක්. තිත වටේ රවුම් ගොඩක් වැටෙන්නේ. ඒක අමතක කරලා සම්පූර්ණයෙන්ම මට කියනවද මැද තිතක් තිත වටා රවුම් ගොඩක් තියෙන්නේ කෝකකද? වෙඩි පිටිවල ටාගට් වල. සිතියන් අඳිනකොට අපි භූගෝල විද්‍යාව ඉගෙන ගන්න කාලේ මෙහෙම බලන සිතියම මෙහෙම ඇඳලක් තියෙනවා. එහෙම අඳින සිතියම මෙහෙම ඇඳලක් තියෙනවා. සමෝච්ච රේඛාවල උඩ දිග පළල එක්ක. මේ සිතියම චෛත්‍යයක් නම් අපිට සංස්කෘතික හැඩයෙන් මෙහෙම. කිසි කෙනෙක් මෙහෙම ફોකස් කරලා ෆොටෝ එකක් අරන් චෛත්‍යය කියලා කියන්නෙත් නෑ. එහෙම ඇඳලා චෛත්‍යය කියලා කියන්නෙත් නෑ. හැබැයි ඇත්තම කතාව මේක ඉලක්කය. මං කියන්නද මේ මහා සෑ කියලා අපි හිතමු. මේ පැත්තෙන් කූඹියෙක් ගොඩ වෙනවා කියන්නේ. මේ පැත්තෙනුත් කූඹියෙක්. හතර පැත්තෙන් සමවේගයකින් යන කූඹි 4 දෙනෙක් ගොඩ වුණොත් පාරවල් 4ක් නේ. එක ඉලක්කය. ඇත්තම කිව්වොත් මේ චෛත්‍යරාජන් වහන්සේගේ උඩින්ම මොකද්ද තියෙන්නේ? චූඩාමාණික්කය. චූඩාමාණික්කේ තියන්න මොකද්ද කරලා තියෙන්නේ? දැන් චූඩාමාණික්කේ තමයි අපේ පරම. ඒතර චූඩාමාණික්කේ තැම්පත් කරන්න මොකද්ද කරලා තියෙන්නේ? ලොකු පොත් වහන්සේ. 4නේ. පොත් වහන්සේ තැම්පත් කරන්න මොකද්ද හදලා තියෙන්නේ? 4 කොටුව. දේවතා කොටුව. දේවතා කොටුව ඊට 4 කොටුව තැම්පත් කරන්න මොකද්ද කරලා තියෙන්නේ? ගර්භය තැම්පත් කරන්න මොකද කරලා තියෙන්නේ? පේශාවල. පේශාවල තැම්පත් කරන්න හදලා තියෙන්නේ මොකක්ද? සල්ලපතල මලු. දැන් ඊතර මේ ඔක්කොම හදලා තියෙන්නේ චූඩාමාණික්කේ. අවසාන ඒකායන පරමාර්ථය ඉලක්කයක් කරා චර්යාව මෙහෙයවීම උදෙසා වන සංස්කෘතික චින්තනයේ දාර්ශනික ප්‍රකාශය. නිවන අරමුණු කරගත්ත විවිධ. එහෙනම් මේ හැඩේ ලෝකෙ කොහෙවත් තියෙන හැඩක් නෙවෙයි. මේක මේ මහ පොළොවේ මේ බිමේ හදපු මිනිස්සුන්ගේ හැඩයක්. ලෝකේ කොතන බුදු පිළිම හැදුවත් ලංකාවේ බුදු පිළිමයට වඩා වෙනස්. කන්දහාර් ප්‍රාන්තය අදට යුද්ධ තියෙන කන්දහාර් ප්‍රාන්තය කාබූල් නගරයට එහා පන්ෂීර් නිම්නයට මෙහා මේ කන්දහාර් ප්‍රාන්තය කියන්නේ ගන්ධාර දේශය. ඒ ගන්ධාර දේශය තමයි ලස්සනම බුදු පිළිම. තරමක් කිස මෙහෙම ඇද වෙච්ච බොකුටු කොණ්ඩ සහිත බුදු පිළිම. ඒ ඇෆ්ගනිස්තාන
මේ කන්දහාර බුද්ධ ප්‍රතිමාවට වඩා මථුරා බුද්ධ ප්‍රතිමාව වෙනස්. ඒ දෙකටම වඩා ලංකාදිමේ සමාධි පිළිමය වෙනස්. මේ ආකෘතිය ඉන්දියාවේ ඕන තරම් තියෙන්න පුළුවන් මේ කෝවිල් වල. හැබැයි ලංකාදිමේ චෛත්‍යරාජන් වහන්සේගේ ආකෘතිය වෙනස්. ඒක ඉන්නේ මේ මහ පොළොවේ සිටිවිල්ලක් තියෙන මිනිහෙකුට. ඒක හින්දා තමයි මහසෑය රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මාපොට ඇඟිල්ල රුවන්වැලි සෑයේ වැටෙන ගෑවෙන තැනට ගිහින් බලාපුවාම හරියට කෙලින් මෙහෙම බැලුවාම මහසෑයේ ගෝලයට උඩින් තිතක් පේනවා. ඒක තමයි කොතේ චූඩාමණි. ඒක කොතන රවුමින් ගිහින් බැලුවත් පේනවා. එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ ජ්‍යාමිතියක්. මේක ඇතුලේ තියෙන්නේ අර ඔබතුමා කිව්වා වචනයක් ඒ මුල් තැනට එනවා බිඳුවට එන්නේ oneness. ඒක ඔබ ඒකේ මනෝභාවයක ඔබතුමා විග්‍රහ කළ යුතුයි දෙවන්තව. ඒ සියල්ල දාර්ශනික ගත කළ නිර්මාණයක් තමයි අපේ මාස්ටර් පොට ආදරයට කියන අජිත් පෙරේරා මහත්තයා හදලා තියෙන දුටු පමණින් මැටියයි කියා නොසිතිය හැකි අලංකාර නිර්මාණයක් ඇතුළට දාලා බොදු ජන පුනරුද වැඩසටහන බුදු ජන පුනරුද සමාජ ව්‍යාපාරේ මේ හදලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ හදලා නිර්මාණය කරලා තියෙන අපේ අජිත් පෙරේරා මහත්තයා මේ ඉදිරියට ගෙනියන්න හදන්නේ මෙන්න මේ මහා සංස්කෘතියක. ඒක නිසා මේක ආරම්භ කරන ලොකු වැඩේ ආරම්භක පියවරක් හැටියට තමයි තියෙන්නේ. ඉදිරියට මේ තවදුරටත් ප්‍රවර්ධනය විය යුතු කාගෙත් සහාය සහභාගීත්වය ලැබිය යුතු වැඩසටහනක්. අවසාන වශයෙන් අජිත් මහත්මයා මට කියන්නකෝ අපේකම නැවත ගොඩනගන්න බලාපොරොත්තු වෙන්න කොහොමද මේ දේවල් එක්ක? අපිට නැති වෙච්චම දේ. රයිට්. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ අපි මුහුණ දෙන්නේ කොරෝනා හින්දා හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හින්දා හරි මුහුණ දීපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඕනෑම දෙයක තියෙනවානේ ආරම්භයකුත් තියෙනවා උත්පාත අවධියකුත් තියෙනවා. ඊට පස්සේ අවපාත අවධියක් තියෙනවා. අපේ ජීවිතත් එහෙම ළමයි තරුණ වෙලා වැඩි කියලා මේනවා. මේක තමයි ඒ අපේ සියලු ක්‍රියාකාරකම් වල උත්පාත අවධිය උපරිමය. මේනි උපරිමය. right? ඒ සියලු වගාවන්ගේ අස්වැන්න තමයි මේ නෙලන්නේ. right? අපිට අපි නැති වුණා. right? මං කියන හැම දෙයක් තමයි ලෝකෙ දියුණුම තාක්ෂණය පාවිච්චි කරන්න. ලෝකෙ දියුණුම සාක්ෂණය පාවිච්චි කරන්න. මොකද තාක්ෂණය දියුණු වෙන්නේ විද්‍යාව දියුණු වෙන්නේ පාවිච්චි කරන්න මිසක් බල ඉන්න නෙමෙයි. අනේ අපිට නෑ කියලා බල ඉන්න නෙමෙයි. එකක් මොළේ. හැබැයි අපේ කමක ඉන්න ප්ලැට්ෆෝම් එක උඩ ඉඳලා මේක විඳපල්ලා කියලා මං කියන්නේ. ඒක ඇතුලේ තමයි ලෝකේ අපි විතරමයි අපි වගේ කියලා මෙහෙම වර්ගයක් ඉන්නවා කියලා වෙනම පේන්නේ. ඒක තමයි අපේ බ්‍රෑන්ඩ් එක. ඒකට තමයි අපි මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒකට අර අමතර ගෙවීම වැලියු එක ඔය වැලියු ඇඩඩ් වැලියු ඇඩ් කරන්න ඕනේ ප්‍රොඩක්ට් එකට නෙමෙයි. මේ සමස්ත මේවකට අපි කියන ශ්‍රී ලාංකික ජාතියට තමයි මේ වැලියු එක ඇඩ් කරන්න ඕනේ. අපි ඒකට වැලියු එකක් එකතු කරන්නේ නැතුව ඒකට වටිනාකමක් එකතු කරන්නේ නැතුව තනි අපි හදන ටින් බෙලෙක් වලට බ්‍රෑන්ඩ්ස් හදන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ ආවේ. right? අපි ජාතියක් විදිහට රටක් විදිහට අසීමිත විදිහට විනාශකාරී තැනකට ගියා. දැන් අපි මොනවා හැදුවත් කුණු කොල්ලෙට ඉල්ලන්නේ. රීඩිසයින් කරන්න ඕනේ. ඔව්. අපි මොනවා හැදුවත් ඒකට වටිනාකමක් ගන්න බෑ දැන්. right? අපිට මොන හරි ගන්නව නම් උදව් කරන්න මිනිස්සු ගන්නේ. අනරු අමාරු වැටලා ඉන්නේ දැන් ඔන්නේ මොන හරි ඕඩර් එකක් දෙමු GSP එකක් ටැක්ස් අඩු කරලා මොන හරි කරලා. නෑ. හැබැයි අපිට තියෙන්න ඕනේ ගන්නවා නම් ගනින්න මේක තමයි ගාන. මේක තමයි අපේ මිල. මේකට තමයි ගන්න ඕනේ. right? මම කියන්නේ මේ අපිට අපේකම කියන එක නිකන් එකක් නෙමෙයි. right? මේ බිම තමයි අපේකම. මේ බිම මේ මානව සංස්කෘතික උරුමයන්. right? මේ වැස්ස මේ අවුව ගංගා 150-200ක් ගලනවා නිල් පාට. right? මොන අඳෝනාවක්ද මේ පරිසරයේ පුරාම තියෙන්නේ නේ.
ඒකෙන්ද මේක හදද්දිම මේ ස්තූපය මේ ලාංඡනය මම කියන්නේ හුදෙක්ම වෙළඳ භාණ්ඩයක් විදියට හරි හුදෙක්ම නිර්මාණයක් විදියට නෙමෙයි. මේක ඇතුලේ සමස්ත දේශය නැවත ලෝක සිටීමේ ස්ථානගත කිරීමේ ඉලක්කය බස්සලා තියෙන්නේ. පිරුවානා පොත් වහන්සේ මේක ඇතුලෙන් තිබ්බේ නිවෙන්න ඕගොල්ලෝ නිවෙන්න බිඳුවට යන්න. ඔක්කොම හොදගන්න කහ වතුරෙන් නාන්න. රතු නිල් කොළ දේශපාලනය කරන්න දේශපාලනය ඔක්කොම ඕනේ. හැබැයි ජාතිය පිළිබඳ සන්නාමය නිර්මාණය කරද්දී නිවෙන්න. වන්නස් කියන එක ඒකීය මනෝභාවයකට එන්න බිඳුවට එන්න. right? බිඳුවට ආවට ඇවිල්ලා මම කියන එකන්නේ අපි පස්සට යන්න ඕනි කියලා. අපි පස්සට යන්න ඕනි කියලා. අපි හොඳටම දන්නවා කොච්චර සල්ලි හම්බ වුණත් අපි හැමෝටම දැනෙනවා මුකුත්ම නැහැ වගේ එක. ඕන අම්මා තාත්තා කෙනෙක් කොච්චර සල්ලි තිබුණත් තනි කරලා අහලා බලන්න අම්මා වෙනම තාත්තා වෙනම දෙන්නටම කියන්න තියෙයි දුක පිළිබඳ වෙනම version එකක්. හැමෝටම පොදුවේ කතා නොකර තනියම ඇහුවොත් දුක තමයි කියන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තරම්ම අතෘප්තිමත් භාවයක් මුළු සමස්ත සමාජය පුරාම පැතිරිලා තියෙනවා. right? ඒකෙන්ද මම කියන්නේ මේ මම විශේෂයෙන්ම කියන්න ඕන එක දෙයක් තමයි මම සිංහලකම කියන්නේ සිංහල මුසල්මානුවා සිංහල දමිලයා සිංහල කතෝලික සිංහලයා. මම මේ ඔක්කොටම කියන්නේ සිංහල නම ඉස්සරහට දාලා. මේක නිර්මාණය කරේ ඒ මිනිස් වර්ගයා. ඒක ඇතුලේ සියලුම මිනිස්සු සන්තෝෂයෙන් හිටියා. right? මගේ දුවට ඉංග්‍රීසි ඉගෙනුවේ රාස අයියා කියලා දෙමළ ටීචර් කෙනෙක්. right? ටීචර් පාළුයි දරුවා ගෙනිච්ච නැත්නම් අපේ ගෙවල් වල තාමත් කෑම හැදුවාම රාස අයියාගේ පංගුව රාස අයියා ගොඩක් නාක රාස අයියාගේ පංගුව රාස අයියට යවනවා. දුව කසාදත් බඳලා. ඒක ඇතුලේ කොහොමද වෙනස් දැක්කේ? right? එතකොට මම කියන්නේ සිංහල මිනිහා සිංහලයා සිංහල දෙමළා සිංහල මුසල්මානුවා සිංහල ලන්සියා මේ ඔක්කොම සිංහල. right? මේ මහා බෞද්ධ කුඩේ යටතේ යට මේ මිනිස්සු ඔක්කොම සතුටින් ඉන්නේ. මොකද ඒ කුඩේ උඩම ගහලා තියෙනවා සියලු සත්‍යෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කියලා. ඒක යට කවුරු හෝ දුකෙන් ඉන්නවා නම් ඒ කියන්නේ ඒක හරියට පාවිච්චි කරන්නේ නැහැ. right? ඒ වචනෙට අපි ගරු කරන්නේ කියන එක. right? ඒකෙන්ද අපේකම කියන්නේ ඒක. අපේ සංස්කෘතිය, අපේ බලුතොවිල්, අපේ නැතුම් ගැයෝ අපේ කරගන්නවා. ඒවා අපේ. හැමතිස්සෙම එකක් මතක තියන්න. ලෝකේ අනගි භවනීයම මානව සමාජයේ බවට පත් කරන්න මේකට කිසිම භූගෝලීය අඩුවක් නැහැ. සංස්කෘතිකමය අඩුවක් නැහැ. අපේ මිනිස්සු කවුරු කිව්වත් මං කියන්නේ හොඳයි. අපේ මිනිස්සු කවුරු හරි දේශපාලනිකව මෙහෙයුවේ නැත්තම් විනාශකාරී කිසිම වැඩකට සම්බන්ධ වෙන්නේ නැහැ. right? අපේ මිනිස්සු මුකුත් ගිනි තියන්නේ නැහැ තනියෙන් හිතලා. සංවිධානාත්මකව මෙහෙයුවොත් විතරයි ඒව කරන්නේ. right? ඒකින්ද අන්නේ අතිශය ලස්සන නිර්මල මිනිහෙක් මේකේ ඉන්නවා. කවුරු මොනවා විග්‍රහ කරත් ඒ මිනිස්සයා මේ අපේ කම කියන වේදිකාව උඩ නැවත හිටවීම මේකෙන් ආරම්භ කරමු කියලා මම කියන්නේ. බොදු ජන පුනරුද ව්‍යාපාරය ඒ වගේම VB ඉන්ටර්නැෂනල් ආයතනය සහ වන්දනා.lk වෙබ් අඩවිය සාමූහිකව ජනගත කිරීමට නියමිත චූල පුස්තක පිරුවානා පොත් වහන්සේ ජනගත කිරීමේ උත්සවය ඒ වගේම මේ විශේෂ මංජුසාව ජනතාවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සමගාමීව තමයි අපි මේ සාකච්ඡාවද පැවැත්වුවේ. ඉතින් අද සාකච්ඡාවත් සමග අපිත් එක්ක සම්බන්ධ වුණා ගෞරවපූර්වක අපේ
කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ වගේම අපේ මහා කුඹලා හෙවත් මාස්ටර් පොට අපේ අජිත් පෙරේරා මහත්මයා. ඉතින් මේ වගේ තවත් සාකච්ඡාවන් කිහිපයක්ම ඉදිරියේදී අපි සිදු කරන්න නියමිතයි. මේ රට කොහොමද ඉදිරියට ගෙනියන්නේ, අපේකම නැවත මතු කරන්නේ කොහොමද කියන කාරණා එක්ක. ඉතින් දිගටම මේ වැඩසටහන එක්ක එකතු වෙලා ඉන්න කියන ආරාධනාව අපි ඔබට කරන්න කැමතියි. එහෙනම් නැවත දිනයක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ස්තුතියි.